තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර විභාග පන්තිය 57 වෙනි දවසේ සාකච්ඡාව. අභිධර්මයේ විෂයට අදාළවයි අද දවසේ බදාදා දවසේ අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. මීට කලින් අපි විෂයන් පහටම අදාළ තොරතුරු ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, ඒ වගේම ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ පිටුව ඔස්සේ සහ ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහය ඔස්සේත් මේ සාකච්ඡාවන් සඳහා කිසිදු අය කිරීමකින් තොරව ඉතා පැහැදිලිව අවබෝධ කර ගැනීම සඳහා සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කාරණයත් මතක තබාගෙන අපි අද දවසේ සාකච්ඡාවට යොමු වෙමු. අද දවසේ අපි කතා කරන්නේ 5 වෙනි පරිච්ඡේදයේම කොටසක්. එදා අපි කතා කළා චිත්ත කියන පරමාර්ථය ගැන අභිධර්මයේ පොතේදී බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ සඳහා තිබුණු අභිධර්මයේ පොතේදී මොනවද සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මම ඔබට සිහිපත් කළා ඒ කොටසටම අදාළව අපිට දැනීමක් මතකයක් තියෙන්නට වෙනවා. දහම් පාසල් අවසාන විභාගයේ සඳහා නියමිත චිත්ත වර්ගීකරණ සිත් බෙදීම් හා සම්බන්ධ ඉගැන්වීම් වැදගත් වෙනවා. එදා අපි යම්කිසි දුරට ඔබට කියලා දුන්නා දහම් පාසල් අවසාන ශ්‍රේණිය සඳහා සහභාගී වෙලා ඉන්න දරුවන්ට වගේම ඔබටත් වැදගත් වෙන කාරණා. ඊළඟ කොටස මේ සතියේදී අපි අඟහරුවාදා දවසේදී කියලා දෙනවා. ඒ වගේම අද දවසේදී මම චෛතසික ධර්ම පිළිබඳව විස්තරය මේ පොතේ තියෙන විස්තරය සාකච්ඡා කරනවා. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා චෛතසික ධර්ම පිළිබඳව ඉතා වටිනා සංග්‍රහ කිරීමක් ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සංග්‍රහ කිරීම ඔබට ලබා ගන්නට පුළුවන්, බලන්නට පුළුවන්. මම ලබා දෙනවා මේ වීඩියෝ පාඩමේ යටින් තියෙනවා අංකයක් සඳහන් කරලා. ඒ අංකය ඔස්සේ අපගේ සමූහයට සම්බන්ධ වෙන්නට පුළුවන්. ධර්මාචාර්ය විභාග පන්තිය කියන සමූහයට දැනුවත් කිරීමක් කරන්න ධර්මාචාර්ය විභාග පන්තිය සඳහා සහභාගී වෙන්නට කියන එක සඳහන් කරන්න. එතකොට අපිට ඒ සඳහා යොමු කරවන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, චෛතසික කියන කොටස පෙරලා ගන්න. අරමුණු දැනගැනීම සිත හැටියට අපි හඳුනාගත්තෙමු. අරමුණු දැනගන්න එක තමයි හිත කියලා කියන්නේ කියලා අපි කතා කළා. එසේ අරමුණු දැනගැනීමේ ක්‍රියාව හා සම්බන්ධව පවත්නා අප්‍රධාන ක්‍රියා චෛතසික ලෙස හැඳින්වේ. අරමුණු දැනගැනීමේ ක්‍රියාව හා සම්බන්ධ වෙන ප්‍රධාන නොවන එහෙත් හැබැයි හිතත් එක්කම ක්‍රියාත්මක වෙන ශක්තිය තමයි චෛතසික කියලා කියන්නේ. ශක්තියින් තමයි හිත කියලා කියන්නේ. අරමුණු දැනගැනීමේ හැකිය ක්‍රියාව හිතෙන් සිද්ධ කරද්දී ඒ හා සම්බන්ධ වෙන අප්‍රධානව ක්‍රියා කරන අවස්ථාව තමයි චෛතසික විදිහට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. එවැනි චෛතසික 52කි. චෛතසික ගණනින් 52යි. ඒ වර්ගීකරණයේ සියල්ලක්ම සම්පූර්ණ වශයෙන් අපි ඔබට WhatsApp සමූහය ඔස්සේ ලබා දෙනවා. ඒක ඔබට ලියා ගන්නටත් පුළුවන්කම ලැබේවි. මොකද චෛතසික ධර්ම පිළිබඳවත් වර්ගීකරණය පිළිබඳව දැනීමක් තියෙන එක වැදගත් වෙන නිසා. ඉතිරි චෛතසික 45 වර්ග කරනු ලබන්නේ මෙසේය. එවැනි චෛතසික 52කි. ඉතින් පොතේ සඳහන් වෙන්නේ අන්න එහෙමයි. එවැනි චෛතසික 52කි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ පටන් ගන්න පාඩම ඉතිරි චෛතසික 45 වර්ග කරනු ලබන්නේ මෙසේ කියලා. ඉතිරි චෛතසික 45 වර්ග කරන්නේ මෙහෙමයි කියලා. ඊට කලින් වර්ගීකරණයක් දක්වලා නැහැ පොතේ. වර්ගීකරණයක් දක්වලා නැහැ. හැබැයි ඊට පස්සේ වර්ගීකරණයේ තියෙනවා චෛතසික 45ක් ගැන මෙතනදී කතා කරනවා. විතක්ක, විචාර, අදිමොක්ඛ, විරිය, ප්‍රීති, ඡන්ද යන ප්‍රකීර්ණක චෛතසික 6 එක්ව ගත් විට අන්‍ය සමාන නමින් හැඳින්වේ.
විතක්ක විචාර අධිමොක්ක වීර්ය ප්‍රීති ඡන්ද කියන මේ චෛතසික සියල්ලක්ම වර්ගීකරණය වෙන විදිහ මං ඔබට පෙන්වන්නම්. ඔව් චෛතසිකවල ලක්ෂණත් සමගින් ඔබට මේ කොටස ලබා දෙන්නට ක්‍රියා කරන බව මං සඳහන් කළා. චෛතසික ප්‍රභේද වීම වර්ගීකරණය වීම අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය, සෝබන රාශිය කියලා කොටස් තුනයි. ප්‍රධාන කොටස් තුනයි. එතකොට අන්‍ය සමාන රාශිය සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, ප්‍රකීර්ණක චෛතසික 6යි විදිහට වර්ග වෙනවා. මෙතනදී මං හිතන්නේ පාඩමේදී යම්කිසි ගැටලුවක් වෙලා තියෙනවා. අකුසල රාශියේ චෛතසික 14යි, අකුසල චෛතසික 14යි. සෝබන රාශියේ චෛතසික 25යි. සෝබන සාධාරණ චෛතසික 19යි, අසාධාරණ සෝබන චෛතසික 6යි. ඒ 6 තමයි විරති චෛතසික 3යි, අප්පමඤ්ඤා චෛතසික 2යි, පඤ්ඤා චෛතසික 1යි කියන විදිහට වර්ගීකරණය කරලා තියෙනවා. ඒ විදිහේ වර්ගීකරණයක් තියෙනවා. ඊට පස්සේ සබ්බචිත්ත සාධාරණ 7 සහ ප්‍රකීර්ණක චෛතසික 7, ඊළඟට සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 මොනවද කියලා මෙතන දක්වනවා. ඒ විදිහට ඉතා පැහැදිලිව කරන ලද වර්ගීකරණයක් ඔබට ලබා දෙන්නට ක්‍රියා කරනවා. ඉතින් අපි අද බලමු ඊළඟට පාඩමේ තියෙන තොරතුරු මොනවද කියලා. විතක්ක විචාර අධිමොක්ක වීර්ය ප්‍රීති ඡන්ද යන ප්‍රකීර්ණක චෛතසික 6 එක්ව ගත් විට අන්‍ය සමාන නමින් හැඳින්වේ. විතක්ක විචාර අධිමොක්ක විරිය ප්‍රීති ඡන්ද යන ප්‍රකීර්ණක චෛතසික 6. එතකොට විභාගෙදී අහනවා දැන් මේ පැටලිලි සහගතව තිබුණත් මෙතන කියනවා ප්‍රකීර්ණක චෛතසික 6. ප්‍රකීර්ණක චෛතසික 6 එක්ව ගත් කල කියලා. අන්‍ය සමාන චෛතසික 13 හැදෙන්නේ. සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක චෛතසික 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ 6 තමයි ප්‍රකීර්ණක චෛතසික 6. විතක්ක විචාර අධිමොක්ක වීර්ය එහෙම නැත්නම් විරිය කියලාත් කියනවා. ප්‍රීති ඡන්ද මේ 6 සබ්බචිත් අන්‍ය සමාන චෛතසික වල ප්‍රකීර්ණක චෛතසික 6. අන්‍ය සමාන චෛතසික කොටස් දෙකකට බෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක කියලා. සබ්බචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක කියලා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි, ප්‍රකීර්ණක චෛතසික 6යි. එතකොට අන්‍ය සමාන රාශියේ චෛතසික සියල්ලක්ම 13යි. මෙතනදී විභාගෙදී අහන්න පුළුවන් මොනවද ප්‍රකීර්ණක චෛතසික 6 කියලා. එහෙනම් මේ 6 අපිට මතක තියෙන්නට වෙනවා. පළවෙනි අංකයේ යටතේ පොතේ කතා කරන්නේ මේ 6 මතක තබා ගන්න. විතක්ක විචාර අධිමොක්ක වීර්ය ප්‍රීති ඡන්ද යන ප්‍රකීර්ණක චෛතසික 6 එක්ව ගත් විට අන්‍ය සමාන නමින් හැඳින්වේ. මේවාට අන්‍ය සමාන යයි නම් කරනු ලබන්නේ ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධ වූද සෝබන සහ අකුසල චෛතසික දෙවර්ගය සමග මෙම චෛතසික යෙදෙන නිසාය. මොකක්ද කියන්නේ? සෝබන සහ සෝබන චෛතසික කියලා කියන්නේ කුසල පක්ෂයේ චෛතසික. අපි මේ වර්ගීකරණයේ දැක්කා සෝබන රාශියේ චෛතසික 13යි. එතකොට කියනවා පාඩමේ තියෙන විස්තරය ආයෙත් බලමු. මේවාට අන්‍ය සමානයයි නම් කරනු ලබන්නේ ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධ වූද. ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධයි කියලා කියනවා. සෝබන සහ අකුසල චෛතසික දෙවර්ගය සමග මෙම චෛතසික යෙදෙන නිසාය. මේවා අන්‍ය සමාන කියලා යෙදෙන්නේ සෝබන චෛතසික වලයි අකුසල චෛතසික දෙවර්ගය එකයි. අකුසල චෛතසික දෙවර්ගය මොනවද? අකුසල චෛතසික දෙවර්ගය අන්‍ය සමාන කියලා කියන්නේ නම් කරනු ලබන්නේ ඕනෝන්ට ප්‍රතිවිරුද්ධ වූද සෝබන සහ අකුසල චෛතසික යන දෙවර්ගයේ සමග මෙම චෛතසික යෙදෙන නිසායි.
සෝබන කුසල චෛතසිකයි අකුසල චෛතසිකයි කියන දෙවර්ගයත් එක්කම මේවා යෙදෙන හින්දා අඤ්ඤ සමාන. අනිත් ඒවාට සමානව යෙදෙන ඒවත් එක්කත් යෙදෙනවා කියන අදහසින් අඤ්ඤ සමාන කියලා කියනවා කියලායි සඳහන් කරන්නේ. අඤ්ඤ සමාන චෛතසික. අඤ්ඤ සමාන චෛතසික කියන්නේ නම් මොනවද? සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. අඤ්ඤ සමාන චෛතසික ප්‍රකීර්ණක චෛතසික 6යි. ප්‍රකීර්ණක චෛතසික 6යි. අඤ්ඤ සමාන චෛතසික එතකොට 13ක් වෙනවා. අඤ්ඤ සමාන චෛතසික 13ක් වෙනවා. අපි බලමු. සබ්බචිත්ත සාධාරණ 7ත් අපි බලමු. චෛතසික 7. එතකොට අඤ්ඤ සමාන චෛතසික 13ම අපි දන්නවා. දැන් මං කියලා දුන්නනේ චෛතසික 6ක්. ඒ 6 තමයි ප්‍රකීර්ණක චෛතසික. ඊළඟට පස්ස ස්පර්ශය කියන එක, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මනසිකාරය. මේ 7 තමයි සබ්බචිත්ත සාධාරණ 7. ආයත් වතාවක් මං කියන්නම්, ලියා ගන්න බැරි වුණා නම් ලියා ගන්න. පස්ස මහ ප්‍රාණපයන්න, පස්ස ඊළඟ දෙවනි චෛතසිකය වේදනා, ඊළඟට සංඥා, ඊළඟට චේතනා, ඊළඟට ඒකාග්‍රතා, ඊළඟට ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන 7 තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික, ඒ කියන්නේ අන්‍ය සමාන චෛතසික වල දෙවෙනි කොටස ප්‍රකීර්ණක චෛතසික. අපි බලමු ප්‍රකීර්ණක චෛතසිකත් මොනවද කියලා. එක වතාවක් මම කියලා දුන්නා. මේ තියෙන්නේ ප්‍රකීර්ණක චෛතසික 6. විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද. විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියන 6 තමයි ප්‍රකීර්ණක චෛතසික. හරි. ඉතිරි චෛතසික 39න් 14ක් අකුසල චෛතසික ලෙස හැඳින්වේ. එනම් මෝහ, අහිරික අකුසල චෛතසික නමින් හැඳින්වේ. 14ක්. ඒ අකුසල චෛතසික 14 මෙතන දක්වනවා. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච, ඒ වගේම ලෝභ, දිට්ඨි, මාන පොතේ සඳහන් වෙනවා. ඉස්සා මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා යනුයි. මේවා අකුසල් සිත් 12 පමණක් යෙදෙන බැවින් අකුසල් චෛතසික නමින් හැඳින්වේ. මේවා අකුසල සිත්වල විතරක් යෙදෙන නිසා කියනවා අකුසල චෛතසික කියලා. ඉතිරි චෛතසික 39න් 14ක්. ඉතිරි චෛතසික 39න් 14ක් අකුසල චෛතසික ලෙස හැඳින්වේ. ඔව්. මොකක්ද මේ 39ක් කියලා කියන්නේ? 39න් 14ක්. ඒ කියන්නේ චෛතසික 52න් 13ක් අන්‍ය සමාන, ඊට පස්සේ 39ක් ඉතුරු වෙනවා. ඒ 39න් 14ක් අකුසල චෛතසික. ඒ අකුසල චෛතසික 14 තමයි මේ යෙදෙන්නේ. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝෂ, ඉස්සා මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියන චෛතසික 14. ඒ 14 අකුසල චෛතසික. ඊට පස්සේ සඳහන් වෙනවා ඉතිරි චෛතසික 25 සෝබන රාශිය නම් වේ. එනම් සෝබන රාශිය කියලා කියන්නේ කුසල චෛතසික. සෝබන රාශිය කියන්නේ කුසල චෛතසිකවල කුසල චෛතසික 25යි. එහෙනම් අන්‍ය සමාන චෛතසික 13යි. ඊළඟට
අකුසල චෛතසික 14යි. සෝබන චෛතසික 25යි. ඔක්කොම චෛතසික 52යි. අන්‍ය සමාන චෛතසිකවලම තමයි වර්ගීකරණයක් වුණේ සබ්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක චෛතසික 6යි විදිහට. අකුසල රාශියේ චෛතසික වර්ගීකරණයක් වෙන්නේ නැහැ. හැබැයි සෝබන රාශියේ චෛතසික එහෙම නැත්නම් කුසල චෛතසික වර්ගීකරණයකට ලක් වුණා අපි දැක්කා. ඒ වර්ගීකරණය මොකක්ද කියලා අපි බලමු නැවත වතාවක්. ඒ තමයි සෝබන සාධාරණ රාශියේ එහෙම නැත්නම් කුසල චෛතසික සෝබන සාධාරණ 19ක් විදිහටත් සෝබන අසාධාරණ චෛතසික 6ක් විදිහටත් වර්ගීකරණය වුණා. සෝබන අසාධාරණ චෛතසික ටික 6 නැවත වතාවක් වර්ගීකරණයකට පත් වුණා. විරති චෛතසික 3යි, අප්පමඤ්ඤා චෛතසික 2යි, පඤ්ඤා චෛතසික 1යි විදිහට. විභාගවලදී මේ කොටසට අවධානය යොමු වෙලා තියෙනවා. විරති චෛතසික මොනවද කියලා අහලා තියෙනවා. ඒ වගේම අප්පමඤ්ඤා චෛතසික 2, කරුණා සහ ප්‍රඥා කියන චෛතසික 2 ඒවා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කෙරෙහිත් අවධානය යොමු කරන්න. ඔබට දැන් පැහැදිලි වෙන්නට ඇති. චෛතසික 52ම වර්ගීකරණය වෙන්නේ කොහොමද කියලා. පාඩමේ යම් කිසි ආකාරයක පැහැදිලිකම මදිකමක් තියෙනවා, පැහැදිලි නැතිකමක්. ඒක අපි මේ කතා කරන විදිහත් එක්ක පැහැදිලි කරගන්නට පුළුවන්. හරි. මෙතන තියෙනවා සියලුම චෛතසික. සෝබන රාශිය නම් වේ. එනම් සද්ධා මෙතනදී අර අපි සඳහන් කරපු වර්ගීකරණ දකින්නට නැහැ. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, පොතේ තියෙන ලුහුතා කියලා තමයි යෙදෙන්නේ. චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, ඊළඟට කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා සහ මුදිතා, ඊළඟට ප්‍රඥා. සම්මා ආජීව, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛතසික 3 තමයි විරති චෛතසික කියලා කියන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වචනයෙන් සිදුවෙන හිත, කය, සීල, සමාධි, ප්‍රඥා. සීල කියන කොටසට අයිති වෙන 3 තමයි විරති චෛතසික විදිහට චෛතසික කොටසේදී ඇතුළත් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කාරණාවන් 8 සීල, සමාධි, ප්‍රඥා කියන වර්ග අවස්ථා 3ට, නිවන් මාර්ගයේ අවස්ථා 3ට ත්‍රිශික්ෂාවට බෙදෙනවා. ඒ ත්‍රිශික්ෂාවෙන් සීල ශික්ෂාවට අයිති වෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන 3ම චෛතසික 3ක්. ඒ 3 ඇතුළත් වෙන්නේ විරති චෛතසික 3 විදිහට. අපි දැක්කත් විරති චෛතසික 3යි කියලා මේ තියෙන්නේ. අසාධාරණ සෝබන චෛතසික 6ක් තියෙනවා. ඒ 6 විරති චෛතසික 3යි, අප්පමඤ්ඤා චෛතසික 2යි, පඤ්ඤා චෛතසික 1යි විදිහට තමයි බෙදෙන්නේ. එහෙනම් පඤ්ඤා චෛතසික 1යි. ඊට අමතරව අප්පමඤ්ඤා චෛතසික මම ඉස්සෙල්ලා සඳහන් කළේ කරුණා සහ ප්‍රඥා කියලා. අප්පමඤ්ඤා චෛතසික 2 මේ වර්ගීකරණයට අනුව අපිට පැහැදිලිව පේනවා. කරුණා, මුදිතා කියන දෙක තමයි අප්පමඤ්ඤා චෛතසික 2. ප්‍රඥා කියන්නේ අවසානටම සඳහන් වෙච්ච ප්‍රඥා චෛතසිකය. අනිත් චෛතසික සාමාන්‍ය කුසල චෛතසික විදිහට තමයි ගන්නේ. ඊට අමතරව මේ අපි කතා කරපු විරති චෛතසිකත්, ඒ වගේම අප්පමඤ්ඤා චෛතසිකත්, පඤ්ඤා චෛතසිකයත්
කුසල චෛතසික. සෝබන චෛතසික. මේ චෛතසික ටික තමයි සෝබන අසාධාරණ චෛතසික ටික. සෝබන අසාධාරණ චෛතසික ටික මොනවද? 6ක් තියෙනවා කියලා අපි සඳහන් කළේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන විරති චෛතසික 3යි, කරුණා මුදිතා කියන අපමඤ්ඤා චෛතසික 2යි, ප්‍රඥා චෛතසික 1යි කියන මේ 6 සෝබන අසාධාරණ චෛතසික. මෙයින් මුල් 19 සෝබන සාධාරණ චෛතසික නම් ඒවාට ඒ නම යෙදෙන්නේ සියලු සෝබන සිත්වල යෙදෙන බැවිනි. සියලු සෝබන චෛතසිකවල සියලු කුසල චෛතසිකවල යෙදෙන නිසා මේවට කියනවා සෝබන චෛතසික කියලා. සෝබන සිත් නම් අකුසල් 12 සහ අහේතුක 18 යන සිත් 30 හැර ඉතිරි සිත්ය. සෝබන සිත් කියන්නේ අකුසල් 12, අකුසල් සිත් 12 සහ අහේතුක 18 කියන සිත් අතහැරලා අනිත් සිත් සියල්ලක්ම කියන්නේ කුසල සිත්. කුසල සිත්, කුසල පක්ෂේලා ගැනෙන සිත්. සෝබන සිත් කියන්නේ අකුසල් 12, අකුසල සිත් 12යි. ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. එතකොටනේ අකුසල් සිත් 12 හැදෙන්නේ. එතකොට ඒවයි ඒ වගේම තියෙනවා අහේතුක 18. අහේතුක සිත් 18ක් තියෙනවා. අහේතුක සිත් 18යි කියන්නේ ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියන කුසල මූල සහ අකුසල මූල සම්බන්ධ වෙලා නැතිව ඇති වෙන සිත් 18ක් තියෙනවා. ඒවා තමයි අහේතුක 18 කියලා කියන්නේ. අහේතුක සිත් කියලා කියන්නේ, අහේතුක සිත් කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ කියන හේතු කුසල අකුසල හේතු සහ අලෝභ අදෝෂ අමෝහ කියන කුසල හේතු සම්බන්ධ වෙන්නේ නැති සිත් වලට තමයි අහේතුක සිත් කියලා කියන්නේ. අහේතුක සිත් තියෙනවා 18ක්. ඉතිරි 6 සෝබන සාධාරණ චෛතසිකයෝ වෙති. ඉතිරි 6 සෝබන අසාධාරණ චෛතසිකයෝ වෙති. අපි සඳහන් කරපු 6න් ඒ සම්මා වාචා පැහැදිලි කිරීම තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන 3 විරති නමින් හැඳින්වේ. ඔන්න ඒ 6න් විරති චෛතසික මොනවද කියලා කියනවා විභාගයේදී අහලා තියෙනවා. විරති චෛතසික මොනවද කියලා අහලා තියෙනවා. ඒ නිසා ඒවා හොඳට අවධානයෙන් මතක තබා ගන්න. විරති චෛතසික 3 තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේවා විරති නමින් හැඳින්වෙන්නේ කයින් වචනයෙන් කෙරෙන අකුසලයන්ගෙන් වෙන් කිරීමක් සිදුවන නිසායි. කයින් වචනයෙන් කෙරෙන වෙන් කිරීමක්. සම්මා වාචා අකුසල් වලින් වෙන් කරනවා. සම්මා වාචා කියලා කියන්නේ යහපත් වචන කතා කරනවා. අයහපත් වචන කතා කිරීමෙන් වෙන් වෙනවා කියන එක. සම්මා කම්මන්ත යහපත් වූ කටයුතු වල යෙදීම. යහපත් විදිහට ජීවනෝපාය ගත කිරීම, ජීවනෝපාය පවත්වාගෙන යෑම කියන දේවල් තුලින් අයහපත් විදිහට ජීවත් වෙන එක එකින් දුර වෙනවා. අන්න ඒ නිසා තමයි විරති චෛතසික කියලා කියන්නේ. වේරමණී කියලා කියන්නේ වචනයෙන් සිද්ධ වෙන වචන වැරදි වලින් වෙන් වෙනවා. ඒ වගේම කයෙන් සිද්ධ වෙන වැරදි වලින් වෙන් වෙනවා. ඒක තමයි සීලය කියලා කියන්නේ. කාය වාචානං සමෝදානං සීලං කියලා කිව්වේ. එහෙනම් සීල ශික්ෂාවට ඇතුළත් වෙන චෛතසික 3 තමයි විරති චෛතසික කියලා කියන්නේ. කරුණා මුදිතා යන 2 අපමඤ්ඤා චෛතසික කියලා හඳුන්වනවා. හැඳින්වේ. ඒවාට අපමඤ්ඤා යයි නම් කරන්නේ අප්‍රමාණ සත්වයන් අරමුණු කොට පහළ වන බැවිනි. අප්‍රමාණ ප්‍රමාණයක් කරුණාව තියෙන අයට සුළු ප්‍රමාණයකට විතරක් කරුණාව දක්වන්න බෑ. ඒ නිසා කරුණාවයි මුදිතාවයි කියන 2, කරුණාව කියලා කියන්නේ කාරුණික සිතිවිලි ඇති කරගන්න එක. කවුරු හරි දුකටපත් වෙනකොට ඒ ගැන හිතලා කනගාටුවටපත් වෙලා ඒකට පිහිට වෙන්න අදහස් ඇති වෙන එකට කියනවා කරුණාව කියලා. මුදිතාව කියලා කියන්නේ යම්කිසි කෙනෙක් දියුණු වෙනවා දැක්කට පස්සේ, යම්කිසි කෙනෙක්ගේ සංවර්ධනයක් දැක්කට පස්සේ, යම්කිසි කෙනෙක්ගේ සංවර්ධනය වෙලා තියෙන
වස්තුන් දැක්කට පස්සේ සතුටින් ඒක දරා ගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා මුදිතා කියලා. මේ දෙකම අප්‍රමාණ වූ සත්වයා කෙරෙහි පතුරවන නිසා අපමඤ්ඤා චෛතසික කියලා කියනවා. අවසානයේට ඉතිරිවන්නේ ප්‍රඥා චෛතසිකයයි. අවසානට ඉතුරු වෙනවා ප්‍රඥා කියන චෛතසිකය. සිතින් දැනගන්නවාට වඩා හොඳින් සිතින් දැනගන්නවට වඩා පිරිසිදු ලෙස නිවැරදිව අරමුණු ගන්නා ස්වභාවයේ ප්‍රඥා චෛතසිකයයි. හිතින් අරගන්නවට වඩා හිතින් දකින්නවට වඩා පැහැදිලිව පිරිසිදුව යම්කිසි දෙයක් තේරුම් ගන්නේ ප්‍රඥාවෙන්. හිතින් දැකපු ගමන්ම ඒක නිවැරදි විදිහට අවබෝධ කරගන්නේ නැහැ. ප්‍රඥාව කියලා කියන ඒ ඥානය, ප්‍රඥා ගුණය එක තමයි යම්කිසි කෙනෙක්ට යම්කිසි දෙයක තියෙන නිවැරදිම ස්වභාවය සහ යථා ස්වභාවයේ තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට පනැස ප්‍රඥාව නැමැති ඇස තිබුණු බව සඳහන් වෙනවා. ඇහැට අමතරව ප්‍රඥාව නැමැති ඇහෙන් තමයි බුදුරජාණන් වහන්සේ ලෝක යථාර්ථය අවබෝධ කරගන්නේ. ඒ ලෝක යථාර්ථය අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව තමයි පාවිච්චි කළේ. මං හිතන්නේ ඔබට චෛතසික පිළිබඳව හොඳ වැටහීමක් දැනීමක් ඇති වෙන්නට ඇති. හැබැයි එක එක චෛතසිකය ගැන සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල එක එක චෛතසිකය ගැන වෙන වෙනම කියන්නට ඔබට හැකියාවක් නැහැ. ඔබ ඒ පිළිබඳව කතා කළේ නැහැ. ඒ වගේම තමයි ප්‍රකීර්ණක චෛතසික කිව්වොත් ඒ ප්‍රකීර්ණක චෛතසික වර්ගීකරණය කරන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන්කමක් නැහැ ඒ පිළිබඳව විස්තර කරන්න. ධර්මාචාර විභාගයේදී හැබැයි සිත පිළිබඳව වර්ගීකරණ අහලා තියෙනවා. චෛතසික පිළිබඳව ඒ විදිහේ විස්තර කිරීම අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ අපි මේ කතා කරපු කොටස්වල. අන්‍ය සමාන චෛතසික කියන්නේ මොනවද කියලා වර්ගීකරණය කරලා ඒ ගැන විස්තරයක් කරන්න. ඇයි මේවට අන්‍ය සමාන කියලා කියන්නේ? ඊළඟට සමහර විට ප්‍රශ්නයක් අහන්නට පුළුවන් ප්‍රකීර්ණක චෛතසික 6 නම් කරන්න කියලා කියන්න පුළුවන්. සබ්බචිත්ත සාධාරණ චෛතසික නම් කරන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපමඤ්ඤා චෛතසික නම් කර අපමඤ්ඤා චෛතසික නමින් හඳුන්වන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට පස්සේ විරති චෛතසික 3 නම් කරන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම ඇයි මේ චෛතසික 3 විරති චෛතසික කියලා කියන්නේ කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් ඒහා සම්බන්ධවම අහන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සීල ශික්ෂාවට ඇතුළත් වෙන චෛතසික ලෙස දැක්වෙන චෛතසික නම් කරන්න. චෛතසික 3 නම් කරන්න. ඒ චෛතසික කීයක් තියෙනවද? එහෙම නැත්නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වෙන චෛතසික ලෙස ඇතුළත් වෙන විස්තර කරන චෛතසික කීයක් තියෙනවද කියලා අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අද දවසේ අපි එපමණයි කතා කරන්නේ. චෛතසික පිළිබඳව මම ඔබට සිහිපත් කළා වගේ චෛතසික පිළිබඳව වර්ගීකරණය සහිත සටහන WhatsApp සමූහය ඔස්සේ ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි WhatsApp සමූහයේ ඒ පාඩමට අදාළ වර්ගීකරණය දානවා. දැම්මට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා අවශ්‍ය දේවල් සටහන් කරගන්නට. ඒ වගේම මෙතනදීත් ඔබට සටහන් කරගැනීමේ හැකියාව ලැබුණා. අපි සාකච්ඡා කළා. ඒ වගේම අපින් අහන්නට පුළුවන් චෛතසික වර්ගීකරණ මොනවද කියලා. අන්‍ය සමාන අකුසල චෛතසික, අන්‍ය සමාන චෛතසික 13යි, අකුසල චෛතසික 14යි, සෝබන චෛතසික 25යි. සෝබන චෛතසික බෙදෙන වර්ග මොනවද කියලා අහන්න පුළුවන්. සෝබන චෛතසික බෙදෙනවා සෝබන චෛතසික විදිහටත්, සෝබන සාධාරණ චෛතසික විදිහටත්. ඒ වගේම සෝබන සාධාරණ චෛතසික බෙදෙනවා 19ක්, සෝබන අසාධාරණ චෛතසික බෙදෙනවා 6ක්. විරති චෛතසික 3යි, ඊළඟට අපමඤ්ඤ චෛතසික 2යි, ප්‍රඥා චෛතසික 1යි විදිහට. එහෙම වර්ගීකරණය කරලා කියන්නට පුළුවන් දැනුම ඇති කරගන්නට ඕන. ඒ සඳහා ඔබ කරන්නට ඕන දේ මොකක්ද? මේ කියන දේ විචාරපූර්වකව විචාරශීලීව කියවන්නට ඕන. ඒ වගේම මේ උගන්වන දෙයත් එකකට එකක් සම්බන්ධව තියෙන ඒ සම්බන්ධතාවය
හොඳින් තේරුම් අර ගනිමින් තමයි පාඩම් සඳහා සම්බන්ධ වෙන්නට ඕනේ. එතකොට පැහැදිලිව මේවා निराවුල්ව තේරුම් ගන්නට හැකියාව ඔබට තියෙනවා. ඊළඟ දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා රූප කියන කොටස සහ නිබ්බාන කියන කොටස. නිබ්බාන කියන කොටසේ ඒ තරම් විස්තරයක් නැහැ. ඊළඟ දවසේ කතා කරන්නට තියෙන්නේ සතර පරමාර්ථ වලින් රූප කියන පරමාර්ථය. රූප කියන පරමාර්ථය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඊළඟ දවසේ අපි කතා කරමු. මේ පාඩමේ තියෙන තොරතුරුත් ඒ වගේම විශේෂ යම්කිසි දෙයක් පාඩමේ අපැහැදිලිතාවයක් තියෙනවා නම් ඒක පැහැදිලි කර ගැනීමට අවශ්‍ය කරන යම්කිසි සටහනක් එහෙම නැත්නම් වර්ගීකරණයක් සමගින් අපි මේ පිළිබඳව කතා කරමු. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව පිරිවෙන දහම් පාසල අපේ Facebook පිටුව සමගින් දිගටම සම්බන්ධ වෙන්න මේ සියලු සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වුණොත් ධර්මාචාර්ය විභාගයේ ඉතා පහසුවෙන් ඔබට සමත් වෙන්නට හැකියාව තිබේවි. ධර්මාචාර්ය විභාගයේදී අභිධර්මයේ ප්‍රශ්න පත්‍රයේ බොහෝ දෙනෙක් අමාරු අපහසු බව සාකච්ඡා කරනවා. ඒ වගේම අසමත් වෙන ඌන සාමාර්ථ බොහෝ තියෙන ප්‍රශ්න පත්‍රයක් වෙනවා අභිධර්මයේ කියන ප්‍රශ්න පත්‍රේ. මේ වගේ වර්ගීකරණ මේ වගේ විග්‍රහ කිරීම පිළිබඳව නිවැරදි මතකයක් සහ ඒවා निराවුල්ව ප්‍රශ්න තේරුම් අරගෙන ඒකට අදාළ පිළිතුර ගොනු කරගන්නට නොහැකි වීම නිසා තමයි මේ වගේ තත්වයට පත් වෙන්නේ. ඒ නිසා මේ සියලු අඩුපාඩුකම් සකස් කරගන්නට මේ සාකච්ඡාවන් ඔබට හේතුවක් වේවි. එසේනම් අද දවසේ පාඩමෙන් සමුගන්නවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්